ඔබ නිරෝගී වේවා, ආයු වැඩි වේවා, ඔබ සුවපත් වේවා. ස්වාධීන රූපවාහිනියට අවුරුදු 41යි. මීටියෝ ඩොක්ටර් වැඩසටහනට අවුරුදු 18යි. ස්වාධීන රූපවාහිනිය තමයි ඉතිහාසයේ සැලකුවොත් මේ වෛද්‍ය විද්‍යාත්මක වැඩසටහන් නව ආකාරයකින් සහ අපූර්ව ආකාරයකින් ඉදිරිපත් කිරීමේ පුරෝගාමයා බවට පත් වෙන්නේ. ඉතිහාසය බැලුවහම ඒක තියෙනවා. අපි මීටියෝ ඩොක්ටර් වැඩසටහනේ නිෂ්පාදකතුමා සුමිත් කුරුප්පු මහත්මයා තමයි විනිවිද කරන කාලේ මුලින්ම සජීව ලෙස ශල්‍ය කර්මයක් කරන හැටි දැක ගන්න ඉඩ සැලසුවේ. ඔබට මතක ඇති. ඒ ගමන තමයි මේ එන්නේ අවුරුදු 41ක ස්වාධීන රූපවාහිනියේ ගමන් මගේදී මීටියෝ ඩොක්ටර් වැඩසටහනට අවුරුදු 18යි. ඒ අතරේ මතක් කරන්න ඕන විශේෂයෙන්ම සුදත් ධම්සිංහ වෛද්‍යතුමා මයිතුමාගේ අනුප්‍රාප්තිකෙක් විතරයි. එතුමා තමයි මේ වැඩේ පටන් ගෙන මෙහෙම ඉස්සරහට එන්නේ. ඒ අතරේ අද දවසේදී අපි මීටියෝ ඩොක්ටර් වැඩසටහනට ආරාධනා කර සිටියෙත් අවුරුදු 15ක් විතර තිස්සේ විටින් විට එමින් යමින් අපව දැනුවත් කරන දන්ත වෛද්‍ය තිවංක සමරකෝන් මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ඔව්. ගමරාලගේ දත් සෙට් එකත් මගේ වගේ එච්චර ලකයක් නෑ. දවසක් ගමරාල මස් වගයක් කාලා හීන පෙරට ගිහිල්ලා නිදාගෙන ඉඳිද්දි ඒ ළඟ තොවිලකට යන්න ආපු යකෙක් මස් පුලුටු සුවඳ දැනිලා ඇවිල්ලා ගමරාලගේ දත් අස්සේ තිබිච්ච මස් ටික සුද්ධ කරගෙන කාලා ආයි ලස්සනට පිළිවෙලට දත් සෙට් එක සවි කරලා ගියාලු. ගෙදර ගියාට පස්සේ ගම මහගෙන් බේරුමක් නැහැ කොහොමද ගමරාලගේ අර ලකයක් නැතුව තිබිච්ච දත් සෙට් එක මෙච්චර මේ ලස්සන උනේ කියලා. ගෑනුන්ගෙන් රහස් හංග ගන්න බෑනේ. රහස් එලි කරන්න සිද්ධ වුණා. ගමරාලට වඩා හොඳට තමන්ගේ දත් සෙට් එක තියෙන්න ඕනේ කියලා හිතපු ගම මහගේ හිතාමතාම ගොඩාක් මස් කාලා පැලට ගිහිල්ලා නිදාගෙන හිටියා. යකා ආව එදත් මස් ගොඩාක් තියෙනවා කෑවා. හැබැයි යකාට එළි වෙනකන් කාලත් ඉවර කරගන්න බැරි වුණා. එළිය වැටිගෙන ආවා. යකාට කලබලේ. යකා මොකද කරේ? හිතිච්ච තැන් වලින් දත් ටික ඉන්දුවා ගියා. ගමරාලගේ දත් සෙට් එකයි ගම මහගේ දත් සෙට් එකයි කොහොම තියෙන්නේ නැතිද? අපේ මාතෘකාව මේක තමයි අද දවසේදී. කියන්නේ දන්ත විකෘතිතාව. වෛද්‍යතුමනි මේ දන්ත විකෘතිතාව කිව්වම දත් එහෙම මේ අර එහෙම් මෙහෙන් එන එක විවිධ කාරණා තියෙනවා. මොකක්ද ඇත්තට මේ දන්ත විකෘතිතාව කියන්නේ? අපි දන්ත විකෘතිතාවට ඉස්සෙල්ලා හිතුවොත් එහෙම අපි මොකද්ද මේ දත් තියෙන්න ඕන පිළිවෙල කියලා. සාමාන්‍ය අපේ තියෙන්නේ ඉස්සරහම තියෙනවා ලොකු දතක්. කෘන්තක දත, ඊට පස්සේ පොඩි දත, ඊට පස්සේ උල් දත කියන්නේ නේද? ඔව් කෘන්තක දත. ඒ වගේ දත් ටික පිළිවෙලට තියෙන එක තමයි සාමාන්‍ය පිළිවෙල කියන්නේ. මේ පිළිවෙල වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේකෙන් එක දතක් ඉස්සරහට ඇවිල්ලා. නැත්නම් එක දතක් කැරකිලා. දත් අතර ඉඩ ඇවිල්ලා. දත් පොකුරු විදිහට ඇවිල්ලා. එහෙම නැත්නම් දත් හුඟක් කැරකිලා තියෙනවා නම් ඒ වගේ තිබිය යුතු සාමාන්‍ය විදිහට වඩා වෙනස් නම් ඒක අපි විකෘතිතාවක් විදිහට හඳුන්වනවා. ඔව් එතකොට විකෘතිතාව කියන්නේ ඒක නම් ප්‍රകൃතිය. සැබෑ ස්වરૂපය මොකද්ද කියලාත් අපිට දැනගන්න ඕනේ. දැන් ඔබතුමා කිව්වා මේ කොහොමද දත් පිහිටන්න ඕනේ විදිය කියලා. දැන් ඔය ඔබතුමාතේ තියෙන ආදර්ශකයේ දැක්කම අපිට පේන්නේ උඩු ඇන්දේ දත් ටිකක් ඉස්සරහින් තියෙනවා වගේනේ. ඔව් අපි ගත්තොත් මේක ඇත්තටම ප්‍රතිශතයක් විදියට ගත්තොත් එක එක්කෙනාගේ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි උඩ ඇන්ද එහෙම ඉස්සරහට තියෙන එක, යට ඇන්ද ඇතුලෙන් තියෙන එක. ඊට පස්සේ සමහරුන්ගේ තියෙනවා දෙකම එක මට්ටම. සමහරට තියෙනවා උඩ ඇන්ද ඇතුලෙන්. හැබැයි උඩ ඇන්ද ඇතුලෙන් තියෙන එක සාමාන්‍ය තියෙන 3ක් 4ක් වගේ අයගේ. සාමාන්‍ය විදිහ තමයි බගේ හරි විදිහ කියන අපි කියන බහුල විදිහ මේ උඩ ඇන්ද යට ඇන්දට වඩා ඉදිරියෙන් පවතින එක. මේකේ දත් බැලුවත් අපේ සාමාන්‍ය ඉස්සරහම තියෙන කෘන්තක දත් දෙක අනිත් දත් දෙකට වඩා චුට්ටක් දිගින් වැඩි. ඊළඟට තියෙන උල් දත ඒ පොඩි දතට වඩා දිගයි. ඒ වගේ අපිට මේ දත් ටික ගත්තොත් එකම තලයක නෙමෙයි, කියන්නේ එකම ගානට නෙමෙයි උස වෙනස්. ඒක තමයි සාමාන්‍ය විදිය. නමුත් මීටත් වඩා වෙනස් වෙච්ච විකෘති තියෙන සමහර පෙනුමෙන් අවලස්සන වෙච්ච අවස්ථා ඒ වගේ තමයි අපි මේක හදන්නේ. නමුත් මේ තියවිය යුතු විදිය කියලා කිව්වොත් අර සාමාන්‍ය විදිය තමයි උඩ ඇඳ මදක් යටි ඇඳට වඩා ඉදිරියෙන් පවතින්නේ. ඔව් මදක් උඩු ඇඳ යටි ඇඳට වඩා ඉදිරියෙන් තියෙන්න ඕනේ. හැබැයි සමහරවිට ඊට වඩා වැඩිපුර ඉස්සරහින් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යටි ඇඳ ඉස්සරහින් තියෙන්න පුළුවන්. දත් ඇඳි දෙකම එක මට්ටමින් තියෙන්න පුළුවන්. ඔය මොන විදිහට තිබුණත් හදන්න පුළුවන්ද? හදන්න පුළුවන්. ඒක අවශ්‍ය කියන්නේ හදන්න පුළුවන්. හැබැයි ඒක හදන්න අවශ්‍යද කියලා අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. මේ දැන් දන්ත විකෘතිතාවයේදී අපිට එන ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරට විකෘතිතාව හින්දා ප්‍රධාන වශයෙන් අපි දත් හදන්න ගන්න ප්‍රධාන හේතුව තමයි පෙනුම. ලස්සන ගැන හිතලා. හැබැයි ඊට අමතරව අපිට වචන උච්චාරණය
එනත අපිට හරියට හපන්න බෑ. ඒ කියන්නේ අපේ ක්‍රියාකාරීත්වයට ඒක කරදරයක් වෙන්න පුළුවන්. වචන උච්චාරණයට කරදරයක් වෙන්න පුළුවන්. වචන උච්චාරණයට කරදරයක් වෙනවා. අපි හිතමු දත් පොකුරු විදියට. එහෙම නැත්නම් දත් කැරකිලා තියෙනවා. අපි කියන සමහරලාට අහලා තියෙන අපි හොඳට සින්දු කියන ලස්සනට කියන ළමයෙක්ගේ දත් ටික තියෙන විකෘති විදියට තිබෙලා ලස්සනට කියන සමහරට නිවැරදි කරාට පස්සේ දත්වල කටහඬේ වෙනස චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශබ්ද පිට වෙද්දි ඒ ගිය විදිහත් එක්ක චූටි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒතකොට ඒ ලොකු ප්‍රශ්න තියෙනවා නම් විශේෂයෙන්ම තුවාල වෙනවා නම් හපද්දි වගේ ඒවා අනිවාර්යෙන් හැදිය යුතුයි. හැබැයි ලස්සන පිළිබඳව නම් හදන්නේ මේක ඒ රෝගියාට ඒක අවශ්‍යද කියන එක තමයි හිතන්න ඕනේ. ලස්සන කියන ගත්තත් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෙඩක් කිව්වහම පේන අනිත් ඒවාට අමතරව ලස්සන කියන එක සලකනවා. හැබැයි ඒ පුද්ගලයාට ඒක හොඳ නම් ඒක අනිවාර්යෙන් හැදිය යුතු දෙයක් නෙමෙයි. හැබැයි අපිට තියෙන ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් නම් තුවාල වෙනවා නම් ඒ වගේ ප්‍රශ්න තියෙනවා කතා කරන්න අපහසු නම් ඒක අනිවාර්යෙන් විසඳාගත යුතු වෙනවා. ඔව්. එතකොට වෛද්‍යතුමනි දැන් ඔය මේ සාමාන්‍ය ව්‍යවහාරදී කියනනේ බොල්ලෑව කියලා කියන්නේ. ඒ කියන්නේ බොල්ලෑව කියලා කියන්නේ මේ විකෘතිතාවයේ කොයි වගේ ස්වභාවයද? ඇත්තටම ගොඩක් වෙලාවට කියන්නේ දත් ඉස්සරහට ඇවිල්ලා තියෙන එක. සාමාන්‍ය පිහිටුමට වඩා දත් පෙනුම ගොඩක් ඉස්සරහට ඇවිල්ලා වගේ තියෙනවා නම් මේකට තමයි කියන්නේ දතක අපි කිව්වොත් ඇලයා ගත්තොත් අපි සාමාන්‍යයෙන් අපි මේ මගේ අත දතක් කියලා විදියට හිතුවොත් දත මෙහෙම අංශක 90ට පල්ලෙහාටත් නෙමෙයි තියෙන්නේ. මෙහෙමත් නෙමෙයි තියෙන්නේ. මේකේ අතර තිබිය යුතු දල වශයෙන් ආනතියක් තියෙනවා. මේක සාමාන්‍ය 110කට අඩු 107ක් 109ක් වගේ. මේක ඊට වඩා ගොඩක් ඉස්සරහට ඇවිල්ලා නම් ඔබතුමා කිව්වා බොල්ලෑව වගේ කියන්නේ අපි මේ ගොඩක් වැඩියෙන් තියෙන අවස්ථාවක්. ඉතින් අපි මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් ප්‍රතිකාරයකින් ඒක නිවැරදි කරගන්න. ඔව්. එතකොට නැවත වතාවක් ඒ කියන්නේ දත් ඉස්සරහට ඇවිල්ලා තියෙන හැමෝම දත් පිටිපස්සට ගන්න ඕනේද? හදා ගන්න ඕනේද? මේක ඒකත් ඇත්තටම දත් හැදුවට පස්සේ එන පෙනුම කොයි වගේද කියන එක වෛද්‍යවරයාට පුළුවන් ඇත්තටම ඉස්සෙල්ලා එයාගේ දත් තියෙන විදිහ අපිට අච්චුවක් අරන් ඒ කියන්නේ ඒකේ තියෙන මෙෂර්මන්ට් එකක් අරගෙන ඊට පස්සේ අපිට මේකට ප්ලාස්ටර් ඔෆ් පැරිස් POP දාලා එයාට පෙන්වන්න පුළුවන් මෙහෙම තමයි තියෙන්නේ. හැදුවට පස්සේ මේ විදිහට වෙන්නේ. ඒතර මූණේ අපි පෙනුම ගත්තොත් සමහරුන්ගේ මූණ තියෙන උත්තල පෙනුමක්. ඒ කියන්නේ අපි නළලේ ඉඳන් නිකට දිහාට බැලුවොත් පෙනුම උත්තල හැඩය. සමහරුන්ගේ කෙලින් හැඩය. සමහරුන්ගේ අවතල හැඩය. මේ තියෙන හැඩයත් එක්ක හැදුවට පස්සේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ගැන අවධානයක් එක්ක තමයි අපි මේක හදන්න ඕනේ. සමහරට මේක අවතල විදිහට තියෙන කෙනෙක්ගේ දත් ටිකක් ඉස්සරහට තියෙන එක පෙනුම හොඳ වෙන්න පුළුවන්. ඉතින් මේක අර තමන් කැමති විදිහේ එක එක අපි සංස්කෘතිය අනුව මේක වෙනස් වෙනවා. සමහර අපි අපේ රටේ ගත්තොත් අපි තොල් එල්ලෙනවට කැමති නැහැ. නමුත් අප්‍රිකානු රටවල් වල ගත්තොත් එහෙම ඒකට අර මුදු දාලා තොල් විලාසිතාවක් කරන. යාලා ඒකට කැමති. ඉතින් ඒ වගේ එක එක රටට වෙනස් වෙනවා. ඉතින් හැමෝම ඉස්සරහට තිබ්බා කියලා එක හැදිය යුතු අනිවාර්යෙන් හැදිය යුතු දෙයක් නෙමෙයි. ඔව්. දත් ගැන නොදත් බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන්. අපි විරාමයක් ලබමු. දන්ත වෛද්‍ය තිවංක සමරකෝන් මහත්මයා එක්ක දත් ගැන නොදත් දේ අපි කතා කරමින් ඉන්නේ. එතුමා කිව්වා දැන් දන්ත විකෘතිතාව කියලා කියන්නේ දත් පොකුරු වශයෙන් එන්න පුළුවන්, ඉස්සරහට එන්න පුළුවන් ඔය වගේ කාරණා. හැබැයි ඒක නිවැරදි කරගන්න එහෙම නැත්නම් දත් හදන්න ඕනේ Tamanට උච්චාරණයේදී ඒකෙන් අපහසුතාව තියෙනවා නම් කෑම කනකොට එහෙම අපහසුතාව තියෙනවා නම් ඒ වගේම Tamanට හිතෙනවා නම් දත් ටික හැදුවොත් Taman ලස්සනයි කියලා හිතෙනවා නම් එහෙම හදන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් දත් නොහැදිය යුතු අවස්ථාවක් තියෙනවද? ඒ කියන්නේ දත් ඉස්සරහට ආපු පමණින්ම සෑදිය යුතුද? මෙතන නොහැදිය යුතු අවස්ථාවක් තියෙනවද? විශේෂයෙන්ම නොහැදිය යුතු අවස්ථාවක සමහරට තියෙන අවස්ථාව මොකක්ද කියලා හිතුවොත් අපිට ඒ විදිහටම කියන්න බෑ. සමහර දැන් ඉස්සරහට ආපු කෙනෙක් කියන්නේ සමහරවිට දත් හැදුවොත් ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න පුළුවන් කියලා කියන්නේ. සමහර විට ඒ කියන්නේ ගොඩක් වෙලාවට තියෙන එකක් එක්ක අපි හිතුවොත් මූණේ පෙනුම විරූපී වෙනවා නම් ඒ හැදීමත් එක්ක කියන්නේ කිව්වා අන්තිම යන ප්‍රතිඵලය අපිට අර තිබ්බට වඩා ලස්සන ගැන හිතලා කරනවා නම් ප්‍රතිඵලය ලස්සන වෙන එකක් වෙන්න ඕනේ. හැබැයි අපිට මම කිව්වා කලින් කිව්වාගේ අර මෙෂර්මන්ට් එකක් අරන් හදලා පෙන්නලා ඒකෙදි එන එකට රෝගියා කැමති වෙන්නේ නැත්තම් ඒක නොකල සිටිය යුතුයි. ඔව්. දැන් ඔබතුමා කියන්නේ අර උත්තල හැඩේ මුහුණු එහෙම කියලා. එතකොට ස්වභාවය ගත්තාම එහෙම දත් නොසෑදිය යුතු හැඩයක් තියෙනවද? එහෙම කියන්න බෑ. නෑ එක එක හැඩයත් එක්ක එයාගේ මූණ පිහිටන විදිහත් එක්ක දිගත් එක්ක අපිට මේ හැඩේ තියෙනවා නම් හදන්න එපා කියන එක කියන්න බෑ. නමුත් සමහර වෙලාවට අපිට අවසාන පෙනුම කොහොමද එන්නේ කියලා හිතලා
ඒ අනුව තීරණය ගන්න පුළුවන්. ඔව්. දැන් මෙහෙම සේවයක් ලබන්න ප්‍රයිවට් හොස්පිටල් එකකට පෞද්ගලික රෝහලකටම යන්න ඕනද නැත්නම් රජ රෝහල්වල මේ සාමාන්‍යයෙන් දන්ත විකලාංග ප්‍රතිකාර ගැන කතා කරොත් දල වශයෙන් ගත්තොත් හැම දිස්ත්‍රික් එකකම වගේ ප්‍රධාන රෝහලක, ඒ කියන්නේ මහ රෝහලක දන්ත විකලාංග සායනයක් තියෙන එකේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වගේම ඉතින් ඊට අමතරව තියෙන සමහරට පේරාදෙණියේ එහෙම නැත්නම් කොළඹ වගේ එක විශේෂඥ වෛද්‍යවරයෙකුට වඩා ඉන්න තැන් තියෙනවා. ඒ වගේදී රජයෙන් මේ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. ඔව්. දැන් මේ දන්ත විකෘතිතා ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලාත් අපි දැනගන්න ඕනේ නේද? ඔව්, විශේෂයෙන් හේතු විදිහට ගත්තොත් සමහරට අපි පොඩි කාලේ අපි හැමෝම කියන එකක් තමයි ඇඟිල්ල උරාබුවම දත් ඉස්සරහට එනවා කියන එක. මේක එක හේතුවක්. ඇඟිල්ල නෙමෙයි, සමහරට මාපට ඇඟිල්ල බොනවා, අල්ල බොනවා, ඇඟිලි කීපයක්, එහෙම නැත්නම් සමහරට තෝල්පොට, ඒ වගේ අපිට ඡායාරූප දිහා බලන්න බැලුවම පේනවනේ ඔක නේද? අපිට රූප ටිකක් පෙන්වන්න පුළුවන්. සමහරට පොඩි අය නෙමෙයි, මේ වයසට ගියාම සමහරු මේක කරනවා. මේ විදිහට ඇඟිල්ල කකුල ඇඟිල්ල බොන පොඩි බබාලා ඉන්න. හැබැයි වැඩි උනන්දු වෙන්නේ පොඩිම කාලේදී මේ ඇඟිල්ල උරා බොන එක. ඇත්තට ස්ථිර දත් ආවට පස්සේ අවුරුදු 6න් 7න් පස්සේ නම් තමයි මේක වැඩියෙන් වැදගත් වෙන්නේ. ඊට අමතරව නියපොතු හපන එක, කටින් හුස්ම ගන්න එක කටින් නම් කරන්නේ. අපි වම් පැත්තේ යට තියෙන රූපේ තියෙනවා අපි තොල්පොට උරා බොන පුරුද්දක්, අනිත් එකේ පැන්සල් හපන, මේ වගේ පුරුදු නිසාත් අපේ විකෘතතා ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඔන්න පැන්සල් එහෙම හපන්න එපා. දත් ඉස්සරහට එනවා නේද ડોක්ටර්? ඔව්, ඒතකොට ඒ වගේ අවස්ථාවල සමහරට අපිට පුරුද්ද ඇඟිලි බොන බබෙක්ට නම් අපිට සමහරට අපේ අම්මලා තාත්තලා කරන කොහොඹ ටිකක් ගහලා දෙනවා ඇඟිල්ලට. ඒතකොට බොන එක නවත්තනවා. සමහරට එහෙම නැත්නම් ප්ලාස්ටරයක් ගහනවා. ඒතකොට එයාගේ ආස්වාදේ නැති වෙලා නතර වෙනවා. අපිට පොඩි උපක්‍රම ටිකක් කියන්න බැරිද? එහෙම මේ ඇඟිලි උරන අය ඒක නවත්තන්න මොකද කරන්න ඕනේ කියලා? ඔව්, අපිට රූපරාමු ටිකට යන්න පුළුවන් නම් සමහරට අපිට මේ ග්ලව්ස් එකක් දානවා මේ විදිහට ඒ බොන ඇඟිලි බොන්න බැරි වෙන්න. ඊට පස්සේ යට දකුණු පස රූපය බැලුවොත් එහෙම මේකෙදි අත නමන්න බෑ කටට දාගන්න. මේ වගේ මම මීට ඉස්සර වැඩසටහන පෙන්නුවා අම්මා කෙනෙක් දාලා තිබ්බ පොඩි දුවගේ අතට බොක්සින් ග්ලව්ස් එකක්. ඒතකොට ඒක කටට දාගන්න බෑ. ඒ වගේ එහෙම නැත්නම් මේ වම් පැත්තේ යට තියෙන විදිහට අපිට අර ඇඟිල්ල උරා බොන්න බැරි වෙන්න පර්මනන්ට් ස්ථිරව හයි කරපු උපකරණයක් මගිනුත් ඒක නවත්තන්න පුළුවන්. ඔව්. දැන් විශේෂයෙන්ම ඉස්කෝලේ පටන් ගත්තයින් පස්සේ අපි මේ ඉස්කෝලේ පටන් ගන්නේ කොරෝනා ගැන කතා කරන, එහෙම කොරෝනා අවදානම ලෝකේ තියෙන කාලෙකනේ. එතකොට ඇඟිලි උරන එක, පැන්සල් උරන එක කොහොමත් නතර කරගන්න ඕනේ නේද වෛද්‍යතුමනි? ඔව්, කොරෝනා එක කතා කරලා නැත්නම් දන්ත වෛද්‍ය ප්‍රතිකාර කරන එක, දන්ත වෛද්‍ය ප්‍රතිකාර වල අපි කියනවා ඒකේ දත් පුරවන්න ගත්තොත් අපි ඒක පාවිච්චි කරන උපකරණ මගින් කුඩා බිඳිති අර එරසෝල් බිඳිති වල පොඩි ඒවා යන හින්දා මේ මගින් බෝවීම හුඟක් වැඩි. ඉතින් ඇත්තටම දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙද්දිනුත් ප්‍රතිකාර කිරීමෙනුත් මේ වෙලාවේදී අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් විශේෂයෙන්ම ඇත්තටම දන්ත විකලාංග ප්‍රතිකාර පහුගිය කාලේ අපි කොරෝනා බහුලව තියෙද්දි මේක පහු කරන්න පුළුවන් තරම් පහු කරන්න පුළුවන් නම් පහු කරන පැත්තට වේදනාව තියෙන දෙයක් නම් කරනවා වගේ පුළුවන් තරම් අඩුවෙන් තමයි දන්ත වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න කිව්වා. අත්‍යවශ්‍ය දෙයකට පමණයි. හැබැයි මේකේ පිළිවෙලට සියලු ආරක්ෂක ක්‍රම අරන් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔව්. දැන් දන්ත විකෘතිතා ඇති කරන්න ඇඟිල්ල උරන එක, මහපට ඇඟිල්ල උරන එක වගේම විශේෂයෙන්ම අපි දකින්නේ මේ දත් එන එක වෙනස් වෙන්නේ කිරි දත් වලින් පස්සේ ස්ථිර දත් එන්න පටන් ගත්තන් පස්සේ. එතකොට තමයි එහෙම මෙහෙන් එන්න පටන් ගන්නේ. ඇත්තටම අපි කතා කරද්දිනොත් දන්ත විකෘතිය ගැන විශේෂයෙන් කතා කරන කිරි දත් වල නෙමෙයි, ස්ථිර දත් වල. ස්ථිර දත් එන්නේ සාමාන්‍යයෙන් ඔක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය අවුරුදු 6 ඉඳන් 9 අතර වගේ කාලේ සමහරුන්ගේ ස්ථිර දත් අවුරුදු 6 දී එන්න පුළුවන්. සමහරුන්ගේ 7 දී, සමහරුන්ගේ 8 දී. ඒක අර කිරිදත් පැමිණෙන එක සාමාන්‍ය මාස 6 විතර ඉඳන් අවුරුද්දක් නැත්නම් මාස 15ක් විතර යනකම් එක එක අයගේ වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම ස්ථිර දත් පැමිණෙද්දී ස්ථිර දත ආපු තැනම කිරිදත ඉදිරියෙන් තියෙනවා නම් අපිට රූපරාමු ටිකට යන්න පුළුවන් නම් ඒ රූපරාමු වල මට පෙන්වන්න පුළුවන්. මේකේ උඩ තියෙන එකේ උඩු ඇන්දේ ස්ථිර දත් දෙක ඇවිල්ලා තියෙන්නේ කිරිදතට වඩා ඇතුලේ. එතකොට කිරිදත වැටලා නැති හින්දා මේක හරියට තැනට එන්න බෑ. මේ වගේ වෙලාවෙදී අපි කළ යුතු දේ තමයි කිරිදත් ගලවලා අර ස්ථිර දතට එන්න නියම තැනට ඉඩ සලසා දිය යුතුයි. එතකොට ඉඩ ඒ යථා තත්ත්වයටපත් වෙනවද? ගොඩක් වෙලාවට විශේෂයෙන් උඩ ඇන්දට වඩා යට ඇන්ද නම් 95%කටත් වඩා මේ ප්‍රශ්න අපි කිරිදත ගැලවුවොත් ඒක හරියනවා. යට රූපරාමු දෙක ගත්තොත් එකක වම් පැත්තේ දත් 4ම ඇවිල්ලා තියෙන්නේ ඇතුලේ. ඊළඟ එකේ බැලුවොත් දත් 2ක් ඇවිල්ලා තියෙන්නේ ඇතුලේ.
උඩ දකුණු පැත්ත බැලුවොත් ඇත්තට මේ සතියේ මල් ළඟට ආපු යාළුවෙක්ගේ පුතෙක්ගේ මේකේ කිරිදතේ තියෙද්දි ස්ථිරත එන්නේ එළියෙන්. ඉතින් අපි කිරිදත ගැලවුවොත් තමයි ඒක නියම තැනට යන්නේ. එහෙම නැති වුණොත් අපිට පස්සේ විකලාංග උපකරණ පාවිච්චි කරලා මේක හදන්න වෙනවා. හැබැයි අපි මේක වළක්වා ගත්තොත් ඒක තමයි කිරිදත් නියම විදිහට තියෙද්දි ස්ථිරත්වයේදී වැරදි වෙනවා කියන්නේ අර කිරිදත් තියෙද්දි එනවා නම් අපි මේක ගලවන්න වෙනවා වැටෙන්නේ නැති කිරිදත. මේක අම්මලාට දෙන්න තියෙන උපදේශය තමයි අපි කිරිදත් එන වයස ඉවර වෙලා ස්ථිරදත් එන වයස අවුරුදු 6 8 වගේ කාලෙදී දත් හෙල්ලෙනවා නම් ඒත් අපි දැක්කොත් ස්ථිරදත් ඇතුලෙන් තියෙනවා කියලා මේක ඇවිල්ලා පෙන්වන්න ඕනේ වෛද්‍යවරයෙකුට. එතකොට ඒ තේරුම් අර සමහර විට මේක ඇත්තටම කිරිදත කෙලින්ම ස්ථිරදත එනවා නම් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මේක වැටෙනවා. වැටෙන්නේ නැතුව පරක් වෙන්න හේතුව තමයි ඒක අර මුල පැත්තකින් එන එක. තෙරපුම ආවනම් අනිවාර්යෙන් මේක වැටෙනවා. ඉතින් අනික අපි ගොඩක් වෙලාවට දන්ත ප්‍රතිකාර කිව්වම බයයි. දැන් මේක පෙන්වන්න ගියොත් දත ගලවයි පොඩි එක්කෙනා ඉන්නේ බෙහෙත් විදින්නේ. හැබැයි ඇත්තට මේ කිරිදත් සමහර වෙලාවට හැමතිස්සෙම නෙමෙයි සමහර විට අපට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න නැතුව ඒ කියන්නේ නිර්වින්දනය කරන්න අපි ආලේපයකින් ස්ප්‍රේ එකකින් ජෙල් එකකින් ගාලා විතරක් ගලව ගන්නත් පුළුවන්. එහෙනම් අත්‍යවශ්‍ය දේ තමයි කිරිදත්යේදී ස්ථිරදත් ආවොත් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ස්ථිරදතක් ගලවනවා වගේ අපහසුතාවයටපත් වෙන්නේ නැහැ කිරිදතක් ගලවද්දී. දැන් දරුවගේ මේ හනුව එහෙම වැඩිලා නැති නිසා මේ හැඩේ වෙනස් වෙන්න පුළුවන්ද දත් ගැලුවෙන් පස්සේ එහෙම බය? ඒ වගේ නේ. එහෙම කියන්නේ අපි කියමු හිතමු මොකක් හරි ළමයාගේ අනතුරක් වෙලා වැටිලා වෙන බිඳීමක් නිසා අස්ථි බිඳීමක් නිසා සිදුවේ හැකි දේවල් වෙන්න පුළුවන්. නැතුව දත් ගැලවීම නිසා කිරිදත් ගැලවුවා කියලා ඒ පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. ඔව්. දැන් දන්ත විකෘතිතා ඇති වෙන්න පුළුවන් කිරිදත් වැටෙන එක ප්‍රමාද වුණාම. අනෙක් පැත්තෙන් දත් හිර වෙන්න පුළුවන්. සමහරලාවට එහෙම ගැටලුත් තියෙන්න පුළුවන් නේද? සමහරලාට කීවා වගේ දත් පිළිවෙලට කියන්නේ දත් අමතර දත් තියෙන්න පුළුවන්. අපේ රූපරාමුවකට යන්න පුළුවන් නම් මේක බහුලව දකින්න පුළුවන් එකක් තමයි ඉදිරිපස දත් දෙක මැද්දේ උඩ වම්පස රූපයේ තියෙන අමතර දතක් තියෙන්න පුළුවන්. මේ වගේ අමතර දතක් තිබ්බොත් ඉස්සරහ දත් දෙක ලං වෙලා නැහැ. ඉතින් මේක අපිට නිවැරදි කරන්න අර කලින්ම දැක්ක ගමන් අමතර දත ගලවා ඉවත් කරන්න. ඒ වගේම දකුණු පස උඩ රූපය බැලුවොත් මේකේ අමතර දත් තියෙනවා. මේක නම් විශාල විකෘතාවක් නෑ. නමුත් මේ වගේ අවස්ථාවක විකෘතාවක් තිබ්බොත් අපට අමතර දත් ගලවන්න වෙනවා. පල්ලෙහා රූපරාමුවේ තියෙන විදිහට දත හිර වෙලා. එතකොට ඉඩ තියෙනවා. ඒ වගේම දත් පිළිවෙලට නෑ. ඒ වගේ වෙලාවට අපට ප්‍රතිකාර මගින් එය සකසා ගන්න පුළුවන්. මේකේ අපි පොඩි තව රූපරාමුවකට යන්න බැලුවොත් දැන් මේ රූපරාමුවේ බැලුවොත් මේකේ ඇත්තටම මේ රදනක දත එළියට ඇවිල්ලා නැහැ. ඉතින් මේ දත අපිට පුළුවන් පොඩි සැත්කමකින් මේක නම් ලේසර් ප්‍රතිකාරයක් මගින් තමයි ඒක විවෘත කරගන්නේ. අපිට සාමාන්‍ය සැත්කමකින් හිරිවට්ටලා මේක කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තැන පාදාගෙන අපිට පුළුවන් මෙතෙන්න සවි කරන්න මේ බ්‍රේසස්. ඒ මගින් අපිට පියවරෙන් පියවර මේක පෙන්වනවා මේ තප්පර ගානකින් නෙමේ අවුරුද්දක් අමාරක් යන වැඩක් කාලයක් යන මාස ගානක් සමහරට අවුරුදු දෙකක් තුනක් යන වැඩක් වෙන්න පුළුවන්. අපිට නිවැරදි තැනට ගන්න පුළුවන්. දත් හිර වෙලා තියෙන අවස්ථාවක ප්‍රතිකාර කරන එක රූපරාමුව තමයි අපි බැලුවේ. ඔව්. දැන් එහෙම දත් හිරවීම කියන එක සුලභ ලක්ෂණයක්ද? ඊටාම දුර්ලභද? විශේෂයෙන්ම අර මම පෙන්වුව උඩ යන්නේ තුන්වෙනි දත උල් දත. රදනක දත එන්නේ ගොඩක් වෙලාවට අනිත් දත් වලට වඩා මුල්ම දත එන අවුරුදු 8 9 වගේ කාලෙදී. ඊට පස්සේ ඒ දත ඇරලා හතරවෙනි දත එනවා 11 12 වගේ. දැන් කෘන්තක දත් දෙක ආවට පස්සේ පුරස්චාරක දතුත් ඇවිල්ලා රදනක දත නැති නිසා සමහරට ඒ දත එන්න හදද්දී එතන ඉඩ නැහැ. හිර වෙලා ඒක එන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේම බහුලවම හිර වෙන දතක් තමයි තුන්වෙනි චාරක දත. අපි කියන ඥාන දත කියන හක්කේ දත. ඒක හැබැයි විකෘතාවලට බලපෑම නම් ගොඩක් අඩුයි. ඒ වගේ සමහරට උඩ යන්නේ දෙවෙනි දත් දෙක පොඩියට එන අවස්ථා තියෙනවා. නැති වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ හිර වෙන නැති වෙන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට කිරිදත් කලින් ගලවන්න වෙන අවස්ථාවක් තියෙනව නේද වෛද්‍යතුමනි? කිරිදත් කලින් ගලවන්න එක ඇත්තටම දත් පුළුවන් තරම් අපි දත් ආරක්ෂා කරගෙන විකෘත ඇති වෙන්නේ නැති වෙන්න ප්‍රධානම දේ තමයි එතන ඒ කතා කරපු එක වැඩියෙන් හොඳයි ප්‍රශ්නේ. කිරිදත් අපි ආරක්ෂා කරගත්තොත් අපිට විකෘතියක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අපි කිරිදත් ගැලවුවොත් ඒ කියන්නේ දත් අපි නිවැරදිව මදින්න නැත්නම් අපි දත් මදින්න පටන් ගත යුත්තේ කවද්ද කියලා අහුවොත් මුලින්ම මුඛ කරට පළවෙනි දත් එන වයසේදී සමහරට මාස 8ක් මාස 7ක් මාස 6ක් මේ පළවෙනි අවස්ථාවේ ඉඳන් ඇඟිල්ලෙන් රෙදි කෑල්ලකින් නෙමෙයි අපි හිතුව ඇඟිල්ලට දාන පොඩි බුරුසුවක් එහෙම නැත්නම් සාමාන්‍ය චූටි බුරුසකින් විශේෂයෙන්ම ඇඟිල්ලට දාන පොඩි බුරුසකින්
දන්තාලේපයක් සමග දත් මැදීම ආරම්භ කළ යුතුයි පළවෙනි දත මුඛ කුහරයට ආපු දවසේ නිසා. සිට ඒක සාමාන්‍ය බබාට අවුරුදු 1කමාරක් විතර වෙනකම් මේක දෙමව්පියෝ විසින් සිදු කළ යුත්තක්. ඉතින් දත් හොඳට මදිනවන එක හැමතිස්සෙම අපි කියන දත් ආරක්ෂා කරන්න අනිවාර්යෙන් කළ යුතු දේ තමයි දත් මදින එක. ඒ පුරුද්ද බබාට ඇති කරන්න ඕනේ දිගටම එහෙම. නමුත් සමහරලාට පොඩි අයගේ දත් නරක වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි කිව්වොත් රූපරාමු ටිකට යන්න පුළුවන් නම් අපි ඊට කලින් අපි මෙහෙම කරමු. දැන් මොකද දත් ආරක්ෂා කරගන්න ඕනේ, කිරිත් දත් ටික ආරක්ෂා කරගන්න ඕනේ කියලා කිව්වා වුණත් ඔය කාලෙදි දත් මද්දවන එක හරි අමාරුයිනේ. ඉතින් මොකද කරන්න ඕනේ? අපි විරාමයක් ලබමු. විරාමයකින් පස්සේ එතනට එන්න අපිට හොඳට කාලය තියෙනවා. දන්ත වෛද්‍ය තිවංක සමරකෝර මහත්මයා එක්කයි අපි කතා කරමින් ඉන්නේ. මෙතුමා දත්දොස්තර මහත්තයෙක් වුණත් පොඩි කාලෙදි දත් මදින්න කිව්වම හොර වෙන්නේ නැති. ඊට පස්සේ ඔය කිරි දත් ගැලවෙන කාලෙදි පොඩ්ඩක් හෙලවෙනකොට මේක හෙලවලා බලනවා. එහෙම නොකරපු කෙනෙක් හොයාගන්න බැරි තරම් වෛද්‍යතුමනි. දැන් ඒක තමයි දරුවන්ගේ හැටිය. හැබැයි මේත් එක්කම කිරි දත් නියමිත කාලයට කලින් ගැලවුණොත් වැටුණොත් එහෙම දැන් ගැලුවොත් මොකද වෙන්නේ? කිරි දත කලින් ගලවන්න සිදු වුණොත් කිරි දත් වැටෙන දල වශයෙන් වයසක් තියෙනවා. ඉස්සරහම දත් අවුරුදු 7න් 8න් වගේ පටන් අරගෙන මුලින්ම දැනගත යුතු එක තමයි දෙමව්පියෝ කිරිදත් අපේ තියෙන 20ක්. මේ කිරිදත් 20ම වැටෙනවා. හැබැයි අපිට හුඟක් කරලා අපනමත අපේ ඉස්සරහ දත් උඩ ඇඳ 4ක් යට ඇඳ 4ක් වගේ දත් 8ක් විතරයි වැටෙන්නේ කියලා නෑ. දත් 20ම වැටෙනවා. හැබැයි අපේ තියෙන චාරක කිරිදත් වැටෙන්නේ අවුරුදු 12යිදී 13යිදී වගේ. ඒ දත් සියල්ලම වැටෙනවා. හැබැයි මේකට කලින් ඒ කියන්නේ අවුරුදු 7-8ේදී දත නරක් වෙලා තිබ්බ දන්ත විවසනකට පත් වෙලා තිබ්බොත් ගලවන්න වෙනවා. ඉතින් අපි හිතමු දෙවෙනි චාරක දත පස්වෙනියේ තියෙන දත ගැලවුවා කියලා. ඒතර ස්ථිර දත 6 වෙනි එකත් ඇවිල්ලා නම් අර ඉඩ තියෙන හින්දා සමහර දත ටිකක් ඉදිරියට ගමන් කරනවා. ඊට පස්සේ අර කිරි දතෙන් තමයි ස්ථිර දත එන්න ඉඩ තබන් ඉන්නේ. දැන් කිරි දත ගැලවුවොත් අනිත් දත් ලං වුණාම ස්ථිර දතට අර තියන් හිටියේ ඉඩ නැති වෙනවා. ඉතින් මේ හින්දා තමයි සමහරට වෛද්‍යවරු කියන දන්ත වෛද්‍යවරු ළඟට ගියාම කෑල්ල හරි තියන් ඉන්න එක වැඩියෙන් හොඳයි කියලා. හැබැයි දෙමාපිය ගොඩක් වෙලාට බය දත මුල තිබ්බොත් මේක වැහිලා ඊට පස්සේ සත්කමක් කරලා ගන්න යන මේක අමාරුයි ගොඩක් ප්‍රශ්නයක් කරනවා. කිරි දත් වලදී ඒක ඊට වඩා වෙනස් කතාවක්. ස්ථිර දත් වලදී ඔව් දතක් කැඩලා කෑල්ලක් තියෙනවා මේක ඉවත් කර ගැනීම තමයි වඩාත් සුදුසු. හැබැයි කිරි දත තියාගෙන ඉන්නවනම් මුල හරි කෑල්ල හරි අපිට ඒකෙන් ස්ථිර දත එන්න අවශ්‍ය ඉඩ තියන් ඉන්න පුළුවන්. හැබැයි ඒක ඉතා වටින පණිවිඩයක් වේ. මොකද දත ගැලවුණොත් දත ඉවත් වුණොත් නියමිත කාලයට කලින් ඒකේ ඒ දත් මුල හරි තියලා තියාගන්න. එතකොට ස්ථිර දත එන්නේ ඉඩකඩ ඒකෙන් සැලසෙලා තියෙනවා නේ. ඔව්. ඒකෙන් ඉඩ සලසා ගන්න. හැබැයි අපි හිතමු ආසාදනයකට ලක් වුණොත් වගේ අපිට ගලවන්න වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් තියාගන්න එක තමයි විශේෂයෙන් වැදගත්. අපිට රූපරාමයකට මේක පැහැදිලි කරන්න පුළුවන්. කලින් මේ දත් ගලවපු එකක් ඊට පස්සේ අපි හිතමු මේකේ බලන් හිටියොත් මේ අපිට මේකේ නිල් පාටින් පාට කරලා තියෙන ඒවා ටික කිරිදත්. ඊළඟට 6 වෙනි දත ස්ථිර දත තියෙන්නේ. මේක අපි හිතමු එක දතක් අපි ගලවනවා කියලා පෙන්වන විදිහට දෙවෙනි චාරක දත ඉස්සරහින් බැලුවොත් පස්වෙනි දත. ගැලවුවාට පස්සේ අර දත් ටික ඉස්සරහට ඇලවෙනවා. ඒතර අර එන්න තියෙන දෙවෙනි පුරස්චාරක ස්ථිර දත එන්න බැරි වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා අර ඉඩ තිබ්බනම් ඒක වෙන්නේ. හැබැයි මේ වගේ අපිට උපකරණයකිනුත් පුළුවන් ඒ ඉඩ රඳවා ගන්න. නමුත් අපි සාමාන්‍ය පුරුද්දේදී මේ ඉඩ රඳවා ගැනීමට උපකරණ භාවිතා කරන එක අඩුයි. ඉතින් වැඩියෙන් හොඳයි අපිට වියදමකුත් නැහැ, අවශ්‍යතාවයක් නැහැ, වෛද්‍යවරයෙක් ළඟට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් නම් කිරිදතේ මුල හරි තියාගන්න. එහෙනම් කිරිදත් ගලවන එක පුළුවන් තරම් ප්‍රමාද කරන්න ඕනේ. කිරිදත් ගලවන එක පුළුවන් තරම් ප්‍රමාද කරන්න ඕනේ. ඒ කියන්නේ ආසාදනයක් කර අපි කියන්නේ පණුව කාලා වගේ එහෙම නැත්තම් පුළුවන් තරම් ඒ දත් ගලවන එක ප්‍රමාද කරන්න සහ දත් මුල තියාගන්න. හැබැයි ඔකේදී අර ඉදිරිපස්සම මම කිය ස්ථිර දත ඇවිල්ලා නම් ඒක ගලවලා ඒකට එන්න අවස්ථාව දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි ඒ ගන්න චාරක දත් ඒ දත් පැමිණ අවුරුදු 11 12 වගේ කාලෙදී මේකට පෙර දත් නරක් වෙන අවස්ථා සුලභයි. ඉතින් දතේ සමහරට උඩ කොටස නැහැ මුල විතරයි තියෙන්නේ. මේක හරි තියාගන්න ඕන අර එන දතේ ඉඩ ඒක රඳා තියාගන්න. ඔව්. දන්ත විකෘතිතා ගැන කතා කරද්දී තවත් කාරණයක් තමයි මේ අර බෙදුණු තොල් වගේ තත්ත්වයන් ඒවත් දන්ත විකෘතිතාවට බෙදුණු තොල් බෙදුණු තල් ඒ කියන්නේ අර ක්ලෙෆ්ට් ලිප් පැලට් අයගෙත් අපේ දත් තැන් තැන් වල තියෙන අවස්ථා තියෙන එක විකෘතය ඇති වෙන්න තියෙන එක හේතුවක්. ඒ වගේ අපි අම්මගෙන් දුවට සමහරට පරම්පරාවෙන් විදිහට දත් පෙනුම ඉස්සරහට තියෙන ඒ වගේ එන්න පුළුවන්. දැන් බෙදුණු තොල් එහෙම නැත්නම් බෙදුණු තල්ල තියෙන අයගේ මේ ප්‍රතිකාර සිදු කළ යුතු
තොල් තියෙන කෙනෙක්ගේ මාස 3ක් විතර එහෙම නැත්නම් බෙදුණු තල්ලක් තියෙන කෙනෙක්ගේ අවුරුදු 1කමාරකට පෙර වගේ මේවා නිවැරදි කළ යුතු වෙනවා. ඒකෙදී අර අපේ කතාව ගැන විශේෂයෙන් සලකලත් ඒක කළ යුතු වෙනවා. ඒ වගේ විකෘතතා ඇති වෙන එක වළක්වා ගැනීමටත් මේක වැදගත් වෙනවා. හැබැයි පොදුවේ ගත්තොත් සමහර විට සාමාන්‍ය කෙනෙකුට වඩා බෙදුණු තොල් බෙදුණු තල්ල තියෙන කෙනෙක්ගේ දන්ත විකෘතතා ඇතිවීමේ ඉඩකඩ ගොඩක් වැඩි. ඔව්. දැන් ඔය දන්ත විකෘතිතා කියන දත් ඉස්සරහට එන එක වගේ මේ කියපු දන්ත විකෘතිතා පරම්පරාවෙන් පරම්පරාවට යන්න පුළුවන් ද වෛද්‍යතුමනි? ඔව්. අපි ඕන කෙනෙක්ගේ තියෙන සමහර වෙලාවට මූණු හැඩේ ඒවත් එක්ක එහෙම යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එහෙම වෙනවා කියන්න බෑ. හැබැයි ඒකෙත් ප්‍රවණතාවයක් තියෙනවා. ඔව්. එතකොට ඊළඟ කාරණාව තමයි මේ දන්ත විකෘතිතා නිසා ඇති වෙන්න පුළුවන් විපාක මොනවද? ඒ කියන්නේ මේ දන්ත විකෘතිතා ඒ කියන්නේ ලස්සනට බලපාන එහෙම නැත්නම් අවලස්සනට හේතුවක් විතරද? තවත් ඒකට විපාක තියනවාද? ඒ කියන්නේ අපි හිතමුකෝ අමතර දතක් තියෙන හැම දත කැරකිලා තියෙන අපිට එතන මේ දත පිරිසුදු කරන්න අමාරුයි. දත් මැදීම අපහසු වන්න පුළුවන්. එහෙම දත් මැදීම අපහසු නම් වෙන්නේ දත නරක් වෙන්න පුළුවන්. එතකොට අපිට දත අහිමි වෙන්න පුළුවන්. එතකොට ඒක පෙනුමට ඒකේ ක්‍රියාකාරීත්වයට හැම දෙයකටම මේක බලපානවා. ඒ වගේම දත් පොකුරු වගේ තියෙනවා මම කිව්වා වගේ කටහඬේ සමහරට ශබ්ද පාවිච්චි කරන්න වැඩිපුර දත් තියෙනවා නම් දිව අපට නිය විදියට හසුරවන්න බැරි. එහෙම අපහසුතාව වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒ වගේ ඊට අමතරව දත් තියෙන විදිහත් එක්ක සමහරට යට දතක් උඩු තොලේ වදිනවා නම් උඩු තල්ලේ වදිනවා නම් තුවාල වෙන අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම නමුත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර ගැන හිතුවහම අපි බලන ගොඩක් ප්‍රතිකාර සිදු වෙන්නේ 80ක් 90ක් විතරම. එහෙම නැත්නම් ඊටත් වැඩි ප්‍රතිශතයක් ගත්තොත් අලංකාරකම තමයි පෙනුම වැඩි කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි අපි මේ දත් ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්නේ. ඔබතුමා ඔය මේ දත් සෙට් එක අතර ගත්තේ මොකක් හරි කියන්නද විශේෂ කාරණයක් කියන්නද? ඔව්. ඒ කියන්නේ දන්ත ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරොත් අපි ප්‍රතිකාර ක්‍රම මොනවාද කියන එකට ඊළඟට යන්න ඕනේ තියෙන ප්‍රශ්නේ තමයි ඒක. ඔව්. ඔව් ඒ ගැන අපි කතා කරොත් දන්ත ප්‍රතිකාර ක්‍රම විකලාංග ප්‍රතිකාර අපි ක්‍රම 3ක් ගැන කතා කරන එකක් තමයි අපිට ගලවන්න දාන්න පුළුවන් මේ වගේ මේකට අපි කියන රිමූවබල් ඇප්ලයන්ස් අපිට ගලවන්න පුළුවන් දාන්න පුළුවන් විදියකකින්. එහෙම නැත්නම් ස්ථිරව සවිකර ඒක දතට ස්ථිරව අලවපු බ්‍රේසස් අපි මේකට සමහර වෙලාවට කියනවා සමහරු තරු කියනවා මල් කියනවා මේ වගේ එක එක නම් වලින් කියන මේකත් අපිට මේක එක එක පාටින් තියෙන්න පුළුවන් මෙටල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆෝසිලින් වලින් වෙන්න පුළුවන්. ඒතර දතේ ඒ දෙකේ වෙනස තමයි පෙනුම අපි මේක දතේ පාටින්ම බ්‍රැකට් එක තිබ්බොත් බලන කෙනෙකුට දතක් මේ හදනවා කියන එක පේන්නේ නැහැ. ඉතින් අර පෙනුම සමහර එකට කැමති. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙම දැම්මම මේ කම්බිය පේනවනේ. ඒ කියන්නේ ඒක නොපෙනෙන්න උනත් කම්බියත් ඇත්තටම අපිට මේ දතේ පාටින් මේකට සවි කරන්න පුළුවන්. ඒ වගේ තියෙන. අතර ප්‍රධාන වශයෙන් අපි කිව්වේ ගලවන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් ස්ථිරව හයි කරන. ඊට අමතරව අපි කියනවා ෆන්ක්ෂනල් ඇප්ලයන්ස් කියලා. අපි අවුරුදු 12 16 වගේ කාලෙදී ඒ දරුවාගේ වර්ධනය අපිට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න අපි හිතමු දත් ගොඩක් ඉස්සරහට තියෙනවා උඩු යන් දෙපමණක්. ඒ කාලෙදී අපිට යටි හනුව වර්ධනය පාවිච්චි කරලා ඒ පෙනුම විකෘතතාවය අවම වන විදිහට උපකරණයක් මගින් ඒ සිදු කරගන්න පුළුවන්. නමුත් මේකෙදි දරුවා මේක දාන් ඉන්න ඕනේ. පෞද්ගලිකව බැලුවොත් අර අපිට තියෙන අත්දැකීම් එක්ක බැලුවම සමහරවිට මේක දරුවෝ මේකට උනන්දු වෙනවා දාන එක ටිකක් අපහසුයි. නමුත් ඒ වයසේදී අවුරුදු 12 16 වගේ කාලෙදී සමහරට මේක හුඟක් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා. හැබැයි බහුල කරන අනිත් ක්‍රම දෙක තමයි රිමූවබල් සහ ෆික්ස් කියන මේ ක්‍රම දෙක. ඔව් දැන් ඔය රිමූවබල් ප්ලෑන්ස් කියන එක උනත් මේ ඒ කියන්නේ එහෙම ගලවලා වෙන මාරු කරන්න පුළුවන් වුණාට පුළුවන් උපරිම කාලයක් දාගෙන ඉන්න ඕනේ නේද? ඔව් දැන් සාමාන්‍ය දල වශයෙන් හිතුවොත් අපි ප්‍රතිකාර එක එක ක්‍රම තියෙනවා. එතකොට ප්‍රතිකාර පටන් ගත යුතු වයස ගැන අපිට හිතන්න පුළුවන්. සාමාන්‍ය විකලාංග ප්‍රතිකාර ගැන කතා කරොත් අපි කියන සාමාන්‍ය දන්ත රෝගයකට නම් සාමාන්‍යයෙන් මාස 6කට සැරයක් විතර පෙන්විය යුතුයි කියලා. අපි කියමු මාස 6කට සැරයක් හැමතිස්සෙම බැයි නම් වැඩියෙන් දත් දිරා යන දත් ප්‍රශ්න තියෙන කෙනෙකුගේ සමහර මාස 6ක්. හැබැයි ඊට වඩා හොඳ දත් තියෙනවා නම් අවුරුද්දක සැරයක් වගේ පෙන්විය යුතුයි. නමුත් විකලාංග ප්‍රතිකාර සඳහා හැම මාස 6කට සැරයක් එහෙම නැත්නම් අවුරුදු සැරයක් පෙන්විය යුතු නැහැ. මේකද විශේෂයෙන්ම කිරි දත් වැටලා ස්ථිර දත් එන වයසේදී අවුරුදු 6 8 වගේ අතර එකවරක් අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ දත් ටික සම්පූර්ණ කිරි දත් ටික සම්පූර්ණ වෙන වයස අවුරුදු 12 13 වගේ. ගොඩක් වෙලාවට දන්ත වෛද්‍ය ප්‍රතිකාර වල විකලාංග ප්‍රතිකාර පටන් ගන්න අවුරුදු 12න් පස්සේ. නමුත් අපට අවුරුදු 6 7 8 කාලෙදී අපි අර ඉස්සෙල්ලා කිව්ව ගොඩක් වෙලාවට අපේ දත් තියෙන්නේ ඉදිරිපස දත් උඩු ඇන්දේ දත් තියෙන ඉස්සරහින්. නමුත් මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. එහෙනම් වෙනස් අවස්ථාවක් තිබ්බොත් ඒක අවුරුදු 7 8 කාලෙදී අපි කියනකොට ක්‍රොස් බයිට් කියලා. ඒ වගේ එකක් හදන එක
ඒ අවුරුදු 7 8 9 කාලෙදි සිදු කරනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඉදිරිපස්ස දත් ටික සම්පූර්ණව කිරි දත් ටික වැටුණාට පස්සේ තමයි ගොඩක් වෙලාවට අපි ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ. එහෙනම් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ අර ස්ථිර දත් එන වයසදී අවුරුදු 6න් එනවනම් 6න් 7න් 8න් කියන්නේ 6 8 අතර වගේ සැරයක්. ඊට පස්සේ දත් ස්ථිර දත් සම්පූර්ණ වුණාම ඉස්සර හැදත් 6වත් අවුරුදු 12 13 වගේ කාලෙදී. ඔව්. දැන් වෛද්‍යතුමා පැහැදිලි කරපු විදිහට ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි අර ගලවන්න පුළුවන් පැලට් එක කියලානේ සාමාන්‍ය ව්‍යවහාරදී කියන්නේ. ගලවන්න පුළුවන් පැලට් එක අර වෛද්‍යතුමාතේ දැන් තියෙන්නේ ඒක. එහෙම නැත්නම් දතට සවිවන ස්ථාවරයක. හැබැයි මේ මොන පැලට් එක පාවිච්චි කළා වුණත් වෛද්‍යතුමා කියනව නේද කොච්චර කාලෙ මේක දාන්න ඕනද කියලා? ඔව් සාමාන්‍යයෙන් මේකේ තියෙන ලොකු විකලාංග ප්‍රතිකාර වල තියෙන ප්‍රශ්නයකුත් තමයි මේක ගොඩක් වෙලාට අපි ගොඩක් වෙලා සමහර අපි හිතන අවුරුදු 24 25 අපේ විවාහයට ඉස්සෙල්ලා එනවා මාස 2කින් 3කින් මේ ප්‍රතිකාරය සිදු කරගන්න. ඒ වගේ මේක ඉක්මනට කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් නෙමෙයි. සමහර තියෙන විකෘතතාව අපිට පුළුවන් ඒ සමහර මාස 3 4කින් එහෙම නැත්නම් මාස 6 7කින් නිවැරදි කරන්න. නමුත් ඒක ස්ථිරව රඳවා ගැනීමට ගොඩක් වෙලාවට අවුරුදු එකමාරක් විතර අපි හදපු තැන ඒක ස්ථිරව තියාගත යුතු වෙනවා. එහෙම නැත්නම් නැවතත් අපේ අර විකෘතතාව ඇති වෙනවා. ඉතින් අපි මහන්සියලා හැදුවට වැඩක් නැහැ. ඒක ස්ථිර වෙන්න නම් අවුරුදු එකමාරක් අවුරුද්දක් එකමාරක් ඒක එක තියෙන රෝගී ප්‍රශ්නත් එක්ක අපිට තියාගන්න වෙන කාලේ වෙනස්. ඉතින් අර කිව්වා වගේ දැන් මේක අර රිමූවබල් ඇප්ලයන්ස් කර මේක රෝගියාට ගලවලා පිරිසුදු කරගන්න පුළුවන්. හැබැයි මේකේ රෝගියා හැමතිස්සෙම මේක ගලවන්න ගියොත් ප්‍රතිකාරය අවශ්‍ය විදිහට වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේක රෝගියාගේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක වැඩි වෙලාවක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි මේක රිමූවබල් ඇප්ලයන්ස් කිව්වොත් සාමාන්‍යයෙන් දාන්න කියනවා පැය 23ක් 24ක් විතර. ගලවන්න කියන්නේ දත් මදින්න විතරයි. දත් මදිද්දින් මේක දාන් හිටියොත් අපිට නිවැරදි දත් ටික පිරිසුදු කරගන්න, විදුරු මස් පිරිසුදු කරගන්න අපහසු නිසා ගලවන්න කියන. ඊට පස්සේ මේක වෙනම පිරිසුදු කරගන්න ඕන. ඊට අමතරව අපි හැමතිස්සෙම ගලවලා තිබ්බොත් කෑම කද්දින් ගලවනවා, අනිත් පාසල් යද්දින් ගලවනවා, ඒ වගේ වෙලාවට කරොත් මේකේ අවශ්‍ය ප්‍රතිකාරය ලබා ගන්න බැරි වෙනවා. එහෙනම් ගලවන්න පුළුවන් කිව්වට මේක ගලවන්න හැමතිස්සෙම ගලවිය යුතු දෙයක් නෙවෙයි. පිරිසුදු කිරීම සඳහා තමයි ගලවන්න ඕනේ. දත් මැදීම සඳහා ගැලවුවට කමන්නේ. අනිත් හැමතිස්සෙම මේක අටේ දාන් ඉන්න අවශ්‍ය වෙනවා. ඔව්. ප්‍රශ්න තව තියෙනවනේ. මටත් තියෙනවා. අපි විරාමයක් ලැබමු. විරාමයක් ලබන්න හොඳ වෙලාව. විරාමයේ ලැබලා අපි නැවත කතා කරමු. අපි දන්ත වෛද්‍ය තිවංක සමකරණ මහත්තයා එක්කයි කතා කරමින් ඉන්නේ දන්ත විකෘතිතාව පිළිබඳව. අපි විරාමෙන් පස්සේ ඉතිරි ප්‍රශ්න ටික ගැන කතා කරමු. දන්ත වෛද්‍ය තිවංක සමරකෝණ මහත්මයා විරාමයට කලින් කිව්වේ මේ පැලට් එකක් දැම්මොත් ඒක අවම වශයෙන් පැය 23ක්වත් දාගෙන තියාගන්න ඕනේ. දැන් එහෙම දැම්මම කොහොමද මේ දන්ත විකෘතිතාව යථා තත්ත්වයටපත් වෙන්නේ කියලා නිකන් දැනගන්න ආස නැද්ද? කොහොමද ડોක්ටර් මේක වෙනස් වෙන්නේ? මේකේ අපි කිය රිමූවබල් ඇප්ලයන්ස් වල නම් ඇත්තටම දත් තියෙන්නේ ඉරක නෙමෙයි. මේක කවේ එක තියෙන්නේ. දතේ හැඩේ එක තමයි මේ අපි කියන ටිපි මූවමන්ට් එක කියලා. අපිට අර කම්බියෙන් තද කිරීමේ දත් පස්සට එනවා. ඒකට අර ඇතුලේ තියෙන රවුමට එද්දි දත් ටික ලං වෙනවා. ස්ථිර එක නම් අපිට අර අල්ලලා තියෙන එකත් එක්ක සම්පූර්ණ දතම බොඩිලි අපිට තල්ලු කරන්න පුළුවන්. රිමූවබල් එකනොත් මේක කරන්න පුළුවන්. නමුත් ඒක අපහසුයි. ඉතින් මේ විදිය තමයි දතේ ඇලය වෙනස් කිරීම මගින් තමයි පොඩි රවුමකට එද්දි දත් ටික ඇතුළට යනවා. ඔව්. අපිට පුළුවන් කොහොමද වෙනස් වෙන හැටි කියලා බලන්න. ඒ කියන්නේ මූණේ හැඩය පවා මේකෙන් වෙනස් වෙනවා. අපිට නිදර්ශන එක්ක මේක බලන්න පුළුවන්. රූප රාමුවකට යන්න පුළුවන් නම් අපිට ඇත්තටම දත් හදද්දී දත් විතරක් නෙමෙයි. අපි හොඳට බලන් හිටියොත් මේ රූප රාමුව අපිට බලන් හිටියොත් අපිට පේනවා මේකේ බලන් හිටියම උඩුතොල සහ යටිතොල ටිකක් මදක් ඉදිරියට ඇවිල්ලා තියෙන අවස්ථාවක්. මේකේ දත් ටික බැලුවොත් මේ දත් ටික අපි පෙන්නනවා. ඊට පස්සේ අපි හතරවෙනි දත් සම ගොඩක් වෙලාවට ගලවන්නේ. මේ පාටක රතු පාටක එක ගලවලා ඊට පස්සේ අපි බ්‍රේසස් අලවලා තියෙනවා. මේක පියවරෙන් පියවර යද්දී ඔබ බලන් හිටියනම් තොල්පටත් ටිකක් පස්සට පිටුපසට යෑමක් සිදු වෙනවා. මේකේ බැලුවොත් එහෙම උඩුතොලයි යටිතොලයි මේ නහයට සාපේක්ෂව බැලුවොත් පස්ස ටිකක් තිබ්බට වඩා පිටුපසට ගිහින් තියෙන්නේ. මේකෙදි ඊට වඩා ඉදිරිපස. ඒ කියන්නේ දත් හදන එකේදී අපේ බාහිර පෙනුමත් මූණේ පෙනුමත් උඩුතොල යටිතොලේ පෙනුමත් අපට අවශ්‍ය ප්‍රමාණයකට වෙනස් කරගන්න
පුළුවන්. ඒ දත් විතරක් නෙමෙයි අර මූණේ සම්පූර්ණ පෙනුම. ඇත්තට මේක හදද්දිම තීරණය වෙන්න ඕනේ. ඒ රෝගියාට වෛද්‍යවරයා මේක තේරුම් කරලා දෙන්න ඕනේ මේ වගේ පෙනුමක් එන්නේ මේක අත්‍යවශ්‍යද හදන්න. මේක හැදුවම සමහරට අපි අවුරුදු 3ක විතර කාලයක් එක්ක දඟලලා මේක හදලා වුණාට පස්සේ එනදී චූටි දෙයක් නම් මේකට යොමු වීම අත්‍යවශ්‍යද? එහෙම නැත්නම් ඒක ලොකු වෙනසක් වෙනවා නම් මේක කරමුද? ඒ වගේ උපදේශයක් ඒ වගේම රෝගියාගේ එක්ක සාකච්ඡාවකට යන්න. එතකොට දැන් වෛද්‍යතුමනි අපි ගොඩක් කලාවට දකින්නේ තරුණ වයසේ ඉන්න දරුවන්ට මේ ප්‍රතිකාරය කරනවා. ඊට පස්සේ ඔබතුමාගේ වගේ යුවතියන් වෙඩින් එකට කලින් කරනවා. මේ ප්‍රතිකාරය ලබන්න වයසක් තියෙනවද? මොකද්ද සුදුසු වයස? එතන මේ ප්‍රතිකාර කරන්න සුදුසුම වයස කිව්වොත් අර වැඩි වියටපත් වෙන වයස පටන් ගන්න අවුරුදු අපි හිතමු 12 ඉඳන් 16 වගේ කාලෙදී අස්තිය හරහා දත් අපට තල්ලු කිරීමට හැකියාව වැඩි. ඒතර ප්‍රතිකාර ඉක්මනට සිදු වෙනවා. මේ වයසේදී කරන්න ඕනේ. හැබැයි දත් හදන එක අපිට අවුරුදු 40න් වුණත් 45 50න් වුණත් නිරෝගීව දත් ටික තියන් ඉන්නවනම් අපිට මේක හදන්න පුළුවන්. ඔව්. දත් ගැන නොදත් දේ කොච්චර තියෙනවද? අද කතා කරා වුණත් තවත් නොදත් දේ බොහෝයි. අපි ඊළඟ දවසක ඒ නිසා මීටියෝ ડોක්ටර් වැඩසටහනේදී ආරාධනා කරන්න කැමති දන්ත වෛද්‍ය තිවංක සමරකෝන් මහත්මයාට අද දවසේදී අපි දත් ගැන මේ කතාබහට විරාමයේ තබන්න ලෑසි. දත් ටික පරිස්සම් කරගන්න ඒ ආරාධනාව කරමින් අපි අද මීටියෝ ડોක්ටර් වැඩසටහනෙන් සමුගන්නවා. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වෛද්‍යතුමන්ට බොහොම ස්තුතියි. ඔබට ආයුබෝවන්.